එනතුනේ අපි සිකුරාදා සැන්දෑයාමේ පවත්වන බුද්ධ වන්දනාව භාවනාව සහ ධර්ම සාකච්ඡාව අප විහාරස්ථානයේ වස්තාන සමය තුල පවත්වන්නටයි සූදානම් වෙලා තියෙන්නේ. ඔයත්තන්ට මම හිතන්නේ වීඩියෝ පටයක් Facebook කරහා දැක ගන්නට පුළුවන්. Zoom ජාලය කරහා දැක ගන්නට පුළුවන්. මම හිතන්නේ හැමෝටම ශබ්දය ඇහෙනවා ඇති. එහෙම අදහස් කරගෙන මම වැඩසටහන ආරම්භ කරන්නම්. එහෙම නැත්නම් මට ටෙක්ස්ට් එකක් එවන්න යම් කිසි ගැටලුවක් ඇති වුණොත් මට බලන්න පුළුවන් මම ළඟ ටෙක්ස්ට් මේ බලන්න පුළුවන් කියලා තියෙනවා. එහෙනම් හැමෝම අත් දෙක නල්ලේ තියාගෙන අත් දෙක එකතු කරගෙන සාදුකාරය පවත්වන තුන් වතාවක් සාදු 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 නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වීම පිණිස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณេนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาปมาเดนะสัมปาเดต මුලින්ම අපි ගිලන්පස බුද්ධ පූජාව පහන් සුවඳ මල් සහිතව ශාන්තිකර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුදුගුණ සමුදායට පූජා කර ගනිමු. විහාරස්ථානයේ ඒ පූජාවන් තැන්පත් කරලා තියෙන්නේ. ඔයත්න් තම තමන්ගේ නිවෙස්වල පූජාවන් සිදු කරනවා නම් ඒ පූජාවන් සහිතව එසේ නැති වුණාට ගැටලුවක් නැහැ. විහාරස්ථානයේ පූජාවටයි පැත්ත සම්බන්ධ වෙන්නේ. මෙතෙන් පටන් අපි ගාථා කියමු. බුද්ධ වන්දනාව සිද්ධ කරමු. මා සමග එකතු වෙන්න. මේ බුද්ධ වන්දනාව භාවනාව ධර්ම සාකච්ඡාව තුළින් අපි හැමෝගෙම හිත්වලට ධර්ම ප්‍රඥාව ධර්මය වැඩිම ප්‍රඥාව වැඩිම ධර්මය අවබෝධ වීම සිදු වේවා. ඒ වගේම අසනීපයෙන් සිටින යම් කෙනෙක් වෙත්නම් එයන්ට
නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ වේවා. ඒ වගේම කරදර බාධා වල ඉන්න ලෝකවාසී සියලුම සත්වයන්ට යහපතක් සිතක් වේවා කියන හැඟීමෙන් අපි දෙවි මිනිසුන් සියලු දෙනාම සන්තෝෂයටපත් වේවා කියන මෛත්‍රී චේතනාවත් ඇතිව වන්දනාව සිද්ධ කරමු. මා සමගම ගාථා කියන්න. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ කෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමධම්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මීතේන ච හෝතු මුක්ඛං
uppang milayati athai dhamme kayo tathayati vinasa bhavam adhivasetu no bhante paniyang upanamitam anukampang upadaya patiganhatu muttana adhivasetu no bhante kilana paccayang imam anukampang upadaya patiganhatu muttana imaya buddha pujaya kataya suddha cetasa cirang titthatu saddhammo loko hotu sukhi sada kayena vaca cittena pamadena maya katam acchayang kamami bhante puri panya tathagata acchayang kamami dhamma sandithika akalika acchayang kamami sangha supatipanna anuttara Inina punya kammena mami bala samagamo tatang samagamo hotu yava nibbana pattiya idam me punyang asavakkaya vahang hotu sabba dukkha pamuncatu sadhu එහෙම දෙනාම මෙතෙන් පටන් යම් කාලයක් භාවනාවේ දෙමු භාවනාවෙන් අනතුරුව අපිට ධර්ම සාකච්ඡාව කෙටියෙන් ආරම්භ කරලා අවසන් කරන්න පුළුවන් ඒ නිසා දැන් ඔයත් හැමෝම භාවනා කිරීමට සූදානම් වෙන්න ඇස් දෙක පියාගෙන පහසු ඉරියව්වකින් තැන්පත් වෙලා හොඳ හුස්මක් අරගෙන හුස්ම හෙලන්න සිහිය උපදවා ගන්න හුස්ම සම්බන්ධයෙන් සෝ සතෝ අස්ස සති බහු සිහියෙන්ම ආශ්වාස කරයි සතෝ පස්ස සති සිහියෙන්ම ආශ්වාස කරයි ශරීරයේ ගන්න හුස්මට වඩා වැඩි ප්‍රමාණයක් හුස්ම ගන්න හුස්ම හෙලන්න හැම ගන්න හුස්මක් සමගම කය සැහැල්ලු වන්නට සලස්වන්න හිස මුදුනේ සිට පාදාන්තය දක්වාම බලන්න ශරීරය දිහා සිතින් බලමින් හුස්මත් සමගම සැහැල්ලු භාවයට පත් කරන්න ඇස් දෙක සැහැල්ලුවෙන් තබා ගන්න දැඩි පියවීමක් අවශ්‍ය වන්නේ නැහැ නළල සැහැල්ලුවෙන් කන් දෙක එවැගේම මුහුණේ තැන්පත් භාවය එන්න දියුණු වෙනවා වැඩි වෙනවා
මද සිනහවකින් මුව සරසාගෙන හුස්මක් ගන්න, හුස්ම හෙලන්න මොහොන ප්‍රදේශය තිස්සේ පසුපස සැහැල්ලුවට පත් කරමින්. දැන් බෙල්ල, උරහිස, පපුව සැහැල්ලුවට පත් කරන්න. වැඩියෙන් හුස්මක් කරන්න, හුස්ම හෙලන්න. සියලුම ආතතීන් බැහැර වෙලා යනවා ඇති. දේවර මතින් බිමට. දැන් පිටකොන්ද ඍජුව තබාගෙන මධ්‍යස්ථව බලන්න ටිකෙන් ටික සැහැල්ලු භාවය උපදින්නට සලස්වන්න. මුළු කයම සැහැල්ලු කරමින් හුස්ම ගනිමින් හුස්ම හෙළමින් මේ ව්‍යායාමයේ යෙදෙන්න. දැන් දෙවුර හිස් මතින් පහළට පපුවෙනුත් පහළට වෙනහළු ආදී ඉන්ද්‍රියන් සමගින් කුස සැහැල්ලු වෙලා ඉඟ සැහැල්ලු වෙලා ඉඟටිය ප්‍රදේශය පාදවල මස්පිඩු සැහැල්ලු වෙලා දනිස් සැහැල්ලු වෙලා දනිස් වලින් පහළට අස්තීන් මස්ගොබ සැහැල්ලු කරලා මේ අයුරින්ම යටිපතුල් විලුඹ පාදවල ඇඟිලි පොළවට බද්ධ වෙලා ස්ථිරව පවතිනවා. මුල් ලැබිලා වගේ බොහෝම ස්ථාවරයි. ගැඹුරින් ගැඹුරට මුල් ශක්තිමත් වෙනවා ඔබට වැඩෙන සමාධිය අනුව. දැනුත් නැවතත් හොඳ හුස්මක් ගන්න, සැහැල්ලු භාවයට පත් කරන්න. සිතිවිලි නවත්ත ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. සිතිවිලි එනකොට හුස්ම ගැන අවධානයට එන්න. සිතිවිලි විමසීමට යෑම අවශ්‍ය නැහැ. සිතිවිලි එන්නේ මනස කියන ආයතනය නිසා ඒ ආයතනයට විවේකයක් ලබා දෙන්න. ඇසට ඇස් පියාගත්ත වගේ කනට කන පියාගෙන, නාසය පියාගෙන, දිව පියාගෙන, ශරීරය පියාගෙන, මනසත් පියාගෙන මේ සියල්ලටම විවේකය දීලා අපි බලමු. විවේකජං පීති සුඛං. විවේකයෙන් උපදින
ප්‍රීතිය සහ සැපය උපදවා ගන්නට අපි ඒ කායික මානසික විවේකයේ භුක්ති විඳින්නට මේ පියවර අනුගමනය කරන්න. සතෝ අස්ස සති සියෙන්ම ආශ්වාස කරයි. සතෝ පස්ස සති සියෙන්ම ප්‍රාශ්වාස කරයි. සියෙන්ම ආශ්වාස කරයි, සියෙන්ම ප්‍රාශ්වාස කරයි. දීර්ඝං වාස්ස සන්තෝ දීර්ඝ ආශ්වාස කරන්නේ. දීර්ඝං වස්සසාමීති පජානාති දීර්ඝ ආශ්වාස කරන්නෙමි හොඳින් දැනගනි. දීර්ඝං වා පස්සසන්තු දීර්ඝ ප්‍රාශ්වාස කරන්නේ. දීර්ඝං පස්සසාමීති පජානාති දීර්ඝ ප්‍රාශ්වාස කරන්නෙමි හොඳින් දැනගනි. රස්සං වාස්ස සන්තු කෙටින් ආශ්වාස කරන්නේ හෝ රස්සං වස්ස සාමීති පජානාති කෙටින් ආශ්වාස කරන්නෙමි හොඳින් දැනගනි. රස්සං වා පස්ස සන්තු කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නේ.
රස්සං පස්සසාමීති පජානාති කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නෙමි හොඳින් දැනගනී. සබ්බකාය පටිසංවේදී සර්ව ශරීරයම සංවේදීව අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි ඉක්මේ පුහුණුවේ අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි ඉක්මේ මුළු ශරීරයටම අවධානය දෙන්න මුළු ශරීරයටම සංවේදී වෙන්න ආශ්වාස දැනෙන ආකාරයට
මනස දමනය කරගත්තා හුස්ම භාවිතයෙන්. ආශ්වාස ප්‍රශ්වාස භාවිතයෙන්. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාස සමතයකට පත් කරා. අස්සම්භයං කාය සංකාරං. ආශ්වාස ප්‍රශ්වාස සමතයකට පත් කරමින්. පස්ස සිස්සාමි පස්ස සිස්සාමි. ආශ්වාස ප්‍රශ්වාස කරමි. භාවනාව අපි මේ පියවරෙන් අනතුරුව විනාඩි කිහිපයකින් සමාප්ත කරමු. එමින් අවධානය යොමු කරන්න මේ සුළු අවස්ථාව තුළ ඔබ තුළ ඇති වූ පරිවර්තනය වෙනස්කම්. එය ඔබ පැවැත් වූ ආමිස පූජාවට වඩා ප්‍රශංසනීය බව බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ මාගේ ප්‍රතිපත්ති පූජාවෙන් බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට පූජා කරමි. පූජා වේ. එසේනම් මෙත් වඩමු. කරණීය මෙත්ත සූත්‍රය සත්‍යයනා කරමින්
අදහස හැකි පමණ සිතට ගන්න මෙත්පැදීමේ ගුණයක් වශයෙන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පතිච්චෝච සල්ලෞක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච්ච බුද්ධං සමාචරේ කිංචි යේන වින්නෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත්හි තසාවා ධාවරාවා අනවසේසා දීඝාවා යේ මහන්තාවා මජ්ජිමා තස්සකානුකතූලා ඉත්තාවා ඒව අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ බුද්ධාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කිංචි යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවේ අපරිමාණං බුද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඉත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේධං නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේති පානිනෝ. පින්තුනි, අනතුරුව අපි ධර්ම සාකච්ඡාවටයි සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා අද මාතෘකා වශයෙන් තබාගෙන සිටින්නේ ශක්තිමත් පුජ්‍යලේ වන්නේ කෙසේද කියන කාරණය ධර්මය ඇසුරේ. ශක්තිමත් පුජ්‍යලයා අපේ ජීවිතයේදී බොහොම කලාතුරකින් සමහර වෙලාවට දැනගන්නට පුළුවන් වෙයි. මුලින්ම කිව යුතු කාරණය තමයි එක යුවලක් හිටියා, සැමියෙක් සහ බිරිඳක්. මේ සැමියා රැකියාවකට යනවා, බිරිඳ රැකියාවකට යන්නේ නැහැ. ඉතින් මේ සැමියා එක අවස්ථාවක සැකයක් ඇති කරගන්නවා බිරිඳ සම්බන්ධයෙන්. ඉතින් බිරිඳ ගෙදර ඉන්න නිසා සැමියා විසින් විටින් විට කෝල් කරලා අහලා බලනවා බිරිඳ කොහෙද ඉන්නේ කියලා. මෙහිම විටින් විට හොයලා බලනකොට බිරිඳ කියනවා මම ගෙදර ඉන්නේ කියලා. එතකොටම සැමියා කියනවා එහෙනම් බ්ලෙන්ඩර් එක දාලා පෙන්නන්න කියලා. එතකොට බිරිඳ බ්ලෙන්ඩර් එක දාලා සද්දෙට ඒක ඇහෙන්න සලස්වනවා. මෙහෙම ඉන්නකොට සැමියාගෙන් කෝල් එක එනකොටම බිරිඳ බ්ලෙන්ඩර් එක ඔන් කරනවා. ඔහොම යද්දී එක දවසක් සැමියා ගෙදර එනවා. කලින් එනකොට ගෙදර මිදුලේ පොඩි දරුවා සෙල්ලම් කර කර ඉන්නවා. දරුවගෙන් අහනවා "ඕ අම්මා" කියලා. එතකොටම දරුවා කියනවා මන් දන්නේ අන්න බ්ලෙන්ඩර් එක තරම් කොහෙද ගියා කියලා. ඔන්න කතාව ඔතනින් අවසන්. ඔය කතාව හරහා අපේ හිතට පණිවිඩ ගණනාවක් එනවා. මේ දෙන්නගේ ආදරය ශක්තිමත් නැහැ. මේ බිරිඳට එක අතකින් මේක වදයක් වෙලා තේන්නත් ඇති. කඩේකට ගියත් කියලා යන්න ඕනේ කොහොමත් පෞල් පරිසරයක ඕනෑම සාමූහික පරිසරයක ඉන්නකොට ඊට වඩා එහාට අපි දන්නේ නැහැ
බිරිඳගේද සැමියාගේද මේ සැකයට හේතුන් හටගත්තේ කියලා. මේ එක කතාවක් විතරයි. මෙතනින් මතුවෙන කාරණේ තමයි ආදරය කියන කාරණා. ශක්තිමත් පුද්ගලයා ඇත්තටම ආදරය කරන විදිය වෙනස්. අපේක්ෂාවකින් තොරව ආදරය කරන්නට ඒ පුද්ගලයාට පුළුවන්. එහෙම පුද්ගලයෙක්ට සුළු වැරැද්දක් සිද්ධ වුණත් මහ වැරැද්දක් සිද්ධ වුණත් ගුණය විශාල ප්‍රමාණයට මතු කරගෙන ඉවසලා ඒ කෙනාව තමන්ගේ ජීවිතයේ කලින් හිටියටත් වැඩි හොඳ කෙනෙක් බවට මතු කරලා ගන්නට ඒ ශක්තිමත් පුද්ගලයාට පුළුවන්. ඒකයි කියන්නේ දුර්වල කෙනා පලිගන්න. ශක්තිමත් කෙනා කරන්නේ ඒ පුද්ගලයාව ශක්තිමත් වෙන ආකාරයට තමන්ව ශක්තිමත් වෙන ආකාරයට ඒ පුද්ගලයා දිහා බලනවා. ප්‍රඥාවන්ත කෙනා අතහැරීමම ඒ හරහා ප්‍රගුණ කරනවා. ඒ කෙනා තමයි වඩාත්ම ශක්තිමත් කෙනා බවට පත් වෙන්නේ. එතකොට කලින් සිදුවීම සම්බන්ධයෙන් ශක්තිය කියන එක තියෙන්නේ අර පරම ඥාතිත්වය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විශ්වාසා කියන ධර්මතාවය මැත්තේ. ඥාතිවරු ඉන්නවා, හැබැයි පරම ඥාතිවරයා වෙන්නේ විශ්වාසය. අන්‍යෝන්‍ය විශ්වාසය තියෙන තැනක බිරිඳ යන තැන, සැමියා යන තැන දෙදෙනාට දෙදෙනා හොඳ අවබෝධයක් තියෙනවා. ඒ දෙදෙනාට දෙදෙනා කිසිම අවස්ථාවක එකිනෙකාව පෙළෙන දේවල් සිතින් සිතන්නේ නැහැ. එහෙම සිතුවිල්ලක් ඇති වුණාම විතක්ක සන්තහන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එක ලී ඇබයක් අරගෙන තව ලී ඇබයක් අයින් කරලා දානවා වගේ. ලොකු ලී ඇබයක්, ඒ කියන්නේ අකුසල සිතුවිල්ලක් පහළ වෙනකොට ඔයත්ොන්ට කුසල සිතුවිල්ලක් පහළ කරගන්නට පුළුවන්. එතකොට උප්පන්නානංවා පාපකානං අකුසලානං ධම්මං, ඉපදුණු පාපකාරී අකුසල ධර්මය පහළ වෙනකොට උප්පන්නානංවා කුසල ධම්මේ, කුසල ධර්මයේකි භාවේති, ඒක වැඩි කරන්නට ඔබට පුළුවන්. ලෝභ සිතක් උදාහරණයක් වශයෙන් ගත්තහම ලෝභය කියලා සිතක් ඇති වුණාම අලෝභය කියන කුසල සිත අපිට ඇති කර ගැනීමෙන් අර ලෝභ සිත නැති කර ගන්නට පුළුවන්. ඔය කියලා දුන්නේ සිතට එන සිතවිලි පාලනය කර ගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ක්‍රමවේදය. ලෝභ සිතක් ඇති වුණාම අලෝභ සිතකින් එය පාලනය කර ගන්නට පුළුවන්. තරහ සිතක් ඇති වුණාම අන්න ඇබයක් ගිරල්ලා ගන්නවා. මෙත් සිතක් ඇති කර ගන්නවා. අන්න කුසලයට අකුසලයේ බලවත් වෙලා එන්න දෙන්නේ නැහැ. කුසලයයි බලවත් කරලා ගන්න. මුලාවට පත් කරන චිත්‍රයක්, සිතුවමක්, දැක්මක්, ශබ්දයක්, ගන්ධයක්, මේ ඕනෑම දෙයක් ඇති වුණාම ඔබ ශක්තිමත් පුද්ගලයෙක් නම් කුසලයේ ශක්තිමත් කරගෙන සිතට එන සිතුවිලි පාලනය කරගෙන මුලාවට පත් නොවුණු සිතක්, ජයග්‍රාහී සිතක් උපදවා ගන්නවා. එය ඔබට යහපත පිණිස පවතිනවා. එතකොට ඔබ ශක්තිමත් පුද්ගලයෙක්. දැන් තවත් කාරණාවක් මම මතක් කරන්නම්. දැන් ඔයත් ජීවත් වෙන්නේ කැනඩාවේ හෝ ඇමරිකාවේ.
කැනඩාවේ ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා අපේ චාන්දනී නෝනත් සමරසිංහ සේනක මහත්මයා තවත් අය සම්බන්ධ වෙනවා ඇති. අපි කොහේ ජීවත් වුණා? අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් දකින්නට. ඔයත් දැකලා තියෙනවා දුප්පතුන් පොහොසතුන් අතර වෙනස. මේක හොඳට තේරුම් ගන්න. පොහොසත් කෙනා දුප්පත් කෙනා සමහර වෙලාවට තම තමන්ව නිර්ණය කරගෙන ඉන්න විදි තියෙනවා. සල්ලි නැති මිනිස්සයා එළවලු කාලා හරි ජීවත් වෙනවා. සල්ලි තියෙන කෙනා ඒ එළවලුම කනවා. කොහෙද කන්නේ ගිහිල්ලා? ගොඩක් ගෙවලා කන්න පුළුවන් තැන්වල ගිහිල්ලා කනවා. ඔන්න ඔය වෙනස මිනිස්සු තුල තියෙනවා. ඉතින් සල්ලි නැති කෙනා බයිසිකලෙන් රස්සාවට යනවා. සල්ලි තියෙන අය ඒ කරන්නේ ජිම් එකකට ගිහිල්ලා බයිසිකල් පැදලා එක්ක බයිසිකලේ උස්සගෙන ගිහිල්ලා තමන්ගේ කැලරි දහනය කරගන්න. ඉතින් සල්ලි නැති කෙනා ඇවිදින්නේ සල්ලි හොයාගෙන. සල්ලි තියෙන කෙනා ඇවිදින්නේ තමන්ගේ ඇඟේ තියෙන මොනවා හරි දෙයක් නැති කරගන්න. ඔය වෙනස අපිට වැටහෙන්නට ලේසියෙන් පුළුවන් ලංකාව වගේ පරිසරයක ඔයත් වෙල බැලුවා. මෙහි බොහෝ විට ඔය වෙනස් ආකාරයකින් තමයි දකින්නට ලැබෙන්නේ. මොකද භෞතිකමය වශයෙන් දියුණු රටවල් තමයි මේ රටවල්. ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි භෞතිකමය වශයෙන් දියුණු රටවල්. අපේ ලංකාව වගේ සංස්කෘතීන් වල අපි නිතර උත්සාහ කරන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණුව ඇති කරගන්න. බලන්න මේ උදාහරණ කිහිපය දිහා පෙන්වුවම ඔයත්න්ට තේරෙන්නේ නැති මිනිස්සු තම තමන්ව රවට්ට ගන්න. එක්තරා ලෝකයක් හදාගෙන තවත් ලෝකයක් හොඳයි කියලා ඒ පස්සේ අපි යනවා. සල්ලි නැති කෙනාට බෙරිඳ තමයි ලේකම් විදියට. සල්ලි තියෙන කෙනාට ලේකම් තමයි බෙරිඳ බවට පත් වෙන්නේ. එහෙම වෙන්නට පුළුවන්. සමාජයේ ඕන තරම් ඔයත් හොයලා ඇති, දැකලා ඇති, ඇහිලා ඇති. මේ වගේ සිදුවීම් සිද්ධ වෙනවා. මේ ඔක්කොගෙම පදනම මම හිතන්නේ ශක්තිමත් පුජ්‍යලේ නොවිසිරුණු පුජ්‍යලේ තුලින් අපිට වෙනස වශයෙන් වටහා ගන්නට පුළුවන්. ඉතින් ඔබේ ජීවිතයේ බලන්න ලෝකයේ මිල මුදල් හම්බ කරන්නට ලෝකයට ඇවිල්ලා මිල මුදල් හම්බ කරලා ලෝකයේ එක්තරා විදිහකට විඳලා දැකලා ආපස්සට හැරිලා බැලුවම පේනවා මේ ඇමරිකාව වගේ රටක අර ජෝර්ජ් ෆ්ලොයිඩ් වගේ කෙනෙක් හතනේ වුණාම අපිට දියුණුව කියන්නේ මොකක්ද කියලා හොඳටම පේනවා. දියුණුව ඇත්තටම තිබුණා නම් ඒ මිනිස්සු අර ඇපල් කඩ, ඇමසන් කඩ ඒව විනාශ කරන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු මරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි දියුණුව බුදුහාමුදුරුවෝ දැක්කේ ආධ්‍යාත්මය තුල, අපේ මනස තුල. අපි සාමාන්‍යයෙන් සුරාවට සූදුවට ගිහිල්ලා ඉන්නවා. අන්න එතන අපේ දියුණුව නැහැ. අපි ශක්තිමත් නැහැ. ඒ වගේම මිනිස්සු දන්නවා ලොකු තනතුරු කියන ඒවා හුදෙකලයි. කම්පැනි එකක CEO කෙනෙක් වුණාම ඒක හුදෙකලයි. ඒත් අපි හිතින් ඒවා ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙනවා අපිට. ඉතින් මිනිස්සු කියන දේ නෙමෙයි ඇත්තටම කරන්නේ. එහෙම වුණාම කරන දේ නෙමෙයි කියන්නේ. මොකද මිනිස්සු කියනවා
ලොකු තනතුරු මට එපා කියලා. ඒ වුණාට හිතින් ඒක ප්‍රාර්ථනා කරනවා. මට ලොකු තනතුරක් තිබුණා. පොඩි හාමුදුරු කෙනෙක් ලොකු හාමුදුරු කෙනෙක් වෙන්නට හිතුවොත් ඒ පොඩි හාමුදුරුවන්ට වැරදිලා. එතන තියෙන්නේ දුක තේරුම් නොගැනීම. මොකද පොඩි හාමුදුරුවෝ කියන දුකත් ලොකු හාමුදුරුවෝ කියන දුකත් දුකම තමයි. දුකෙහි ස්වභාවයන් දෙකක්. ඉතින් ඒ නිසා එකම දුක විවිධාකාරයෙන් අපි භුක්ති විඳිනවා කියන එක අපි ශක්තිමත් කෙනෙක් නම් දැනගන්න. ඉතින් අපි තවත් කාරණයක් යාචකයෙක්ට ඩොලර් 10ක් දෙන්න කලින් හිතන. හැබැයි ඒ ඩොලර් 10ම රෙස්ටුරන්ට් එකකට ගියා. අපි වැඩි කරලා දෙන්න 20ක් දෙන්න. එතකොට අපි හිතන්නේ නැහැ. බලන්න අපේ ආකල්ප තැන් දෙකකදී වෙනස් වෙන ආකාරය. ඉතින් අපිට සමහර වෙලාවට මේකත් බලන්න විනාඩි 3ක් නෑ අපිට බුදුන් වඳින්න කාලේ. හැබැයි පැය 3ක් අපිට පුළුවන් වාඩි වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව චිත්‍රපටියක් ඉවර වෙනකම්ම බලන්න. නිදි මරාගෙන අපිට පුළුවන් මේක කරන්න. ඔන්න පින්නතුනි අපේ වෙනස. අපිට නිතර ධර්මයේ මෙනෙහි කරනවා නම් මෙන්න මේ ධර්ම කාරණේ හිතට ගන්න. සබ්බං පහාය ගමනීය. සියල්ල හැරදා ඔබ යා යුතුය. එහෙම සබ්බං පහාය ගමනීයන් කියලා දේශනා කළේ මේ වැඩ ඉන්න ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බොහෝම හොඳ පවුලකින් හොඳ කුලයකින් පැමිණිලා උන්වහන්සේ සියල්ල අතහැරලා උන්වහන්සේට අතහැරුණු ලෝකයට පැමිණියහම අසුරු කරන්ට ලැබුණා ධනවතුන්. ඒ අතහැරපු රජ පරම්පරාවේ අය හේතුව තමයි උන්වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ලෝකයට ඇති වුණා. විශ්වාසය පරම ඥාතිය කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ තමන් තුළින් ඒක පෙන්වුවා. උන්වහන්සේ තමයි මම දකින ලෝකේ ශක්තිමත්ම කෙනා. ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත්ම භෞතික වශයෙන් ශක්තිමත්ම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඇයි ඒ? උන්වහන්සේගේ ඒ අතහැරීම නිසා. උන්වහන්සේගේ ළඟ මහණුනේ සැරියුත් මුගලන් ඒ උපතිස්ස කෝලේ වගේ අය ධනවතුන්. ඒ වගේම උන්වහන්සේ ළඟට ආපු අනාථපිණ්ඩික විසාකා වැනි අය ධනවතුන්. ඒ අය නිතර නිතර ආපු තැනක ස්වභාවය එතන හිටිය ඍෂිවරු වගේ සංඝ රත්නය හදවතින් ශක්තිමත් ධනවතුන්. බලන්න එහෙම පරිසරයක පැවිදි වෙච්ච නැත්තම් ඒ විදියටම තමයි තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත් පෝෂණය කරන්නේ. ඒ නිසා වෙනතුනි මම අදහස් කරනවා දුප්පතුන් දුප්පත් විදියට සිටිය යුත්තේ නැහැ. කවදාකවත් තමන්ගේ හිතින් පැවිදි වුණාම. ඒ නිසා අපි ඒ කාලය අද කාලය ගලපලා ගත්තහම හොඳට පේනවා. අපේ මේ ලංකාවේ සමාජයේ අනේ දුප්පත් නම් මහාන වෙන්න ඕනි කියලා මහාන කරාම ඉගෙන ගන්න පුළුවන් කියලා හැදෙනවා. එතකොට මම හිතන්නේ නෑ අර ශක්තිමත් පොඩි හාමුදුරුවෝ බිහි වෙයි කියලා. මොකද අද කාලේ මහාන කරලා උනා කරන්නේ රැකියාවකට පුහුණු කරගෙන. ඒකල යැත්තෝ බැහැර වෙලා යන්නේ එවැනි සමාජයක. බලන්න ඒ කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳිද්දි ඒක සිද්ධ වුණේ. එතකොට වෙනතුනි මොකක් හෝ පරස්පරතාවයක් ඇති වෙලා ඒ සමාජය පිරිහෙන්නට පටන් ගන්නවා. දේශපාලනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් සමාජ සංස්ථාව බලාපොරොත්තු වෙන දේ නොලැබෙන්නට ඔන්න ඕවා හේතු පාදක වෙනවා. ඉතින් මේක මට හිතුනේ මේ මෑතකදී චක්කුපාල වත්තුව කියවද්දී එහි තියෙනවා උදේට අනාථපිණ්ඩික සිටුවරයා විශාඛා නොයෙකුත් කාදනීය භෝජනීය දේවල්
කෑ යුතු බුදිය යුතු දේවල් අරගෙන විහාරස්ථානයට එනවා. බතට පෙර එනවා. දානි වළඳන්ට පෙර එනවා. හවසටත් එහෙමයි. හවසට යැත්තු අෂ්ටපාන ආදිය සකස් කරගෙන විහාරස්ථානයට එනවා. කුඩා හාමුදුරුවෝ අත දිහා බලන නිසා. අන්න ඒ ස්වභාවයක් ඒ කාලේ තිබුණා. ඉතින් අද කාලේ උනත් ඔන්න ඔය විහාරස්ථානයක ස්වභාවය අපිට තියෙනවා නම් වික්ෂුන් වහන්සේලා වශයෙන් අපිටත් මේ වස් කාලේ ඔය ඇත්තන්ට ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙලා ඔය ඇත්තන්ගේ ආධ්‍යාත්මයේ ශක්තිමත් වෙමින් අපේ ආධ්‍යාත්මයේ ශක්තිමත් වෙමින් අපිට ශක්තිමත් පුද්ගලයෝ බවට පත් වෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඔය ගමන් කල්පනා කරන්ට ඔය ඇත්තෝ කාටවත් කරදරයක් නැති කෙනෙක් නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙක්. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක් නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙක්. ඔබ කියන්නට පෙර සවන් දෙනවා නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙක්. ඒ වගේම විඳවන්නට පෙර ඔබ විඳිනවා නම් ඔබ ශක්තිමත් පුද්ගලයෙක්. ඔබ අසතුටින් ඉඳගෙන කෙනෙක්ව සතුටින් තියන්නට ඔබ උත්සාහ කරනවා නම් ඔබ ඇතුලේ තියෙනවා විශාල ශක්තියක්. ඔබට පුළුවන් ඔබේ අසතුට මැඩගෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන් කැප වෙන්න. ඒ වගේම බලාපොරොත්තු සිඳුණු වෙලාවට ඔබට සංසුන්ව සිටින්නට පුළුවන් නම් ඔබ සැබෑම ශක්තිමත් පුද්ගලයෙක්. ඒ වගේම ඔබ හැඬීමට නොව සිනාසීමට පුරුදු වෙලා ඉන්නවා. ඔබේ ජීවිතය ප්‍රගතිගාමී විදියට දැනගෙන සිනාසමින් ඔබ ජීවත් වෙනවා නම් ඔබ ඇතුලෙන් ශක්තිමත් පුද්ගලයෙක්. ඔබ තුල තියෙන්නේ වටිනා ගුණාංග. ඒ ගුණාංග ඔබව ශක්තිමත් කරලා තියෙනවා. ඔබ සීලය ගැන, ඔබගේ කය වචනය හැසිරවීම ගැන ඔබ අවදාකවත් ඔබටම වංචාකාරයෙක් කියලා හිතාගන්නේ නැහැ. අන්න එතන ඔබ ශක්තිමත් පුද්ගලයෙක්ගේ ලක්ෂණ භුක්ති විඳින්මින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා ඔබ මේ වයින් පෝෂණය වෙන වස් කාලයක ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ආධ්‍යාත්මය පෝෂණය කරගනිවි කියලා. ඔබට කුඩා දරුවන්ටත් අපි මේ වස් කාලය තුල සඳුදා, ඒ වගේම බදාදා, ඒ වගේම සිකුරාදා, ඒ වගේම ඉරිදා, ඒ වගේම සෙනසුරාදා උදේ හෙට උදේ අපි වැඩසටහන් පවත්වනවා. මේ වැඩසටහන් ආශ්‍රයෙන් අපගේ විහාරස්ථානයේ අරහා කළ යුතු ධර්ම සේවය අපි ඉතාම හොඳින් ඔයත්තන්ට ලබා දෙනවා. මේ තුලින් ඔයත්තන්ගේ නිර්වාණගාමී, මෝක්ෂගාමී, විමුක්තිගාමී ගමන සඵල සාර්ථක වේවා කියන මෙත්සිත, කරුණාසිත, කුසල්සිත අපි උපදවා ගන්න. එසේම වේවා කියලා ඔයත්තෝ ප්‍රාර්ථනා කරගන්න. අපි මේ ධර්ම දේශනාමය, භාවනාමය, බුද්ධ වන්දනාමය පින කුසලයේ අනුමෝදන් කරමු. සියලුම සතරවරම් දෙවිවරුන්ට ඒ වගේම ලෝකේ ශාසනය ආරක්ෂා කරන ඔයත්න්ගේ නිවෙස්වලට තම තමන්ගේ ජීවිතවලට අධිග්‍රහිත ඥාති දේවතාවරුන්ට එයත්තු මේකින් අනුමෝදන් සන්තෝෂයෙන් පත්ව භවගාමී ජීවිතය සුවපත් කරගෙන ශාන්ත නිවනින් සැනසෙත්වා සතුටට පත්වේවා කියලා මේ දින අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු විදනාතම නිරෝගී සැප දීර්ඝායුෂ වේවා පිරුවන් සරණයි සාදු සාදු තුරුවන් සරණයි හැමෝටම සාදු 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 සරණයි හාමුදුරුවනේ. බුදු සරණයි හාමුදුරුවනේ හරිම හොඳයි බුදු සරණයි බණ ඇහුවා නේද? තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. නයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ප්‍රසන්නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි නතර වෙනවා. එහෙම එහෙම හාමුදුරුවනේ.